නාගරිකරණ ක්‍රියාවලියට අදාළව මීළඟට මා ඔබ වෙත විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ පොළොන්නරුව නාගරීකරණ ක්‍රියාවලිය පිළිබඳ සහ පොළොන්නරුව පැරණි නගරය සම්බන්ධ තොරතුරු පිළිබඳ. පොළොන්නරුව ගත්තහම පොළොන්නරුව පුරාණයේදී හඳුන්වන ලද්දේ පුලස්තිපුරය. එහෙම නැත්නම් පුලනරි වගේ නම් වලින් තමයි හඳුන්වන ලද්දේ. පොළොන්නරුව මේ නමින් හඳුන්වීම සඳහා පුලස්ති ඉෂිවරයාගේ නමින් යුත් කතන්දර ජනප්‍රවාදයේ රාශියක්ම ඇවිල්ලා තියෙන නිසා මේ පුලස්ති ඉෂිවරයා ප්‍රමුඛ කරගෙනම පුලනරි හෝ පුලස්ති කියන නමින් පොළොන්නරු නගරය පුරාණයේ හඳුන්වන්නේ නැතයි අපිට විශ්වාස කරන්න හැකියාවක්. එතකොට මේ පුලස්ති පුරවරය, කඳවුරු නුවර, විජයරාජපුර, කාලිංගපුරය, පුලනරි ආදී වශයෙන් හැඳින්වූ පොළොන්නරු නගරය අනුරාධපුර රාජධානිය බිඳ වැටුණයින් පස්සේ තමයි පොළොන්නරුව ඇති වෙන්නේ. ඒතර අනුරාධපුර රාජධානිය බිඳ වැටුණයින් පස්සේ විශේෂයෙන්ම සිංහල පාලකයන් යටතේ ආරම්භ වුවත් පසු කාලයේදී අපි දකිනවා දකුණු ඉන්දීය සම්භාවයේ සහිත රජවරුත් පොළොන්නරු නගරේ රාජ්‍ය පාලනය කරනවා. ඒ නිසා මේ පොළොන්නරු නගරයට මේ වගේ විවිධ නම් රාශියක් ලැබෙන්න ඇතයි කියලා අපට උපකල්පනය කිරීමේ හැකියාවක් තියෙනවා. කොහොම වුණත් අනුරාධපුරය ගත්තොත් ඒක බලකොටු නගරයක්, සීගිරිය ගත්තත් ඒක බලකොටු නගරයක්, පොළොන්නරුව ගත්තත් ඒක බලකොටු නගරයක් විදිහට තමයි පුරාණයේ සංවිධානය වෙලා තියෙන්නේ. ඒතර පොළොන්නරු නගරය ගත්තාම අපි දකිනවා අනුරාධපුර රාජධානියේ කාලයේ අවසානයත් එක්කම ආරම්භ වන ඒ ස්ථානයේ ඇසුරින් මේ අනුරාධපුර රාජධානියට සම්බන්ධව එහෙම නැත්නම් අනුරාධපුර කාලයට යන ඉදිකිරීම් ප්‍රමාණයකුත් මේ ආශ්‍රිතව හඳුනාගෙන තියෙනවා. ඊට පස්සේ අපි දකින්නේ පොළොන්නරුව සංවර්ධනය වෙන්නේ මේ මධ්‍යකාලීන යුගයේ කියන කාරණය පැහැදිලි වෙනවා. එතකොට පුරාණ පොළොන්නරු නගරයේ වාස්තුවිද්‍යා සැලැස්ම අපි අධ්‍යයනය කරාම ඒක කොටස් කීපයකට බෙදලා අපිට අධ්‍යයනය කරන්න හැකියාව තියෙනවා. එකක් තමයි ඇතුළු නගරය. අනිත් එක තමයි පිට නගරය. අනිත් එක තමයි උද්‍යාන ප්‍රදේශය. ඊට පස්සේ අපිට පර්යන්ත ප්‍රදේශය කියලා බෙදන්න පුළුවන්. මේ වාස්තුවිද්‍යා සැලැස්ම ගත්තාම හෙක්ටාර 112ක් වැනි විශාල භූමියක මේ වාස්තුවිද්‍යා නිර්මාණ මේ නාගරික සැලැස්ම පැතිරෙනවා. දැන් අනුරාධපුර නගරය ගත්තාම අපිට තියෙන්නේ ඒකේ අක්කර 250ක් පමණයි. කියන්නේ හෙක්ටාර වලින් ගත්තත් ඊට අඩු ප්‍රමාණයක්. ඊට පස්සේ සීගිරිය ගත්තාම තියෙන්නේ තරම් විශාල භූමි ප්‍රමාණයක් නෙමෙයි. නමුත් පොළොන්නරුව ගත්තාම අපිට පේන ප්‍රධානතම කාරණය තමයි ලංකාවේ විශාලතම පැරණි නගරයේ විදිහට අපිට පේන්නේ පොළොන්නරුව. සංවිධානාත්මක විශාලතම නගරයේ විදිහට. ඒතකොට මේ කියන ඇතුළු නගරය, පිට නගරය, උද්‍යාන ප්‍රදේශය සහ පර්යන්තය ප්‍රදේශය කියන කොටස් මේ පැරණි නගරය තුලින් අපිට හඳුනා ගැනීමට අවකාශ තියෙනවා. පොළොන්නරු නාගරික සැලැස්ම අපිට ගත්තාම මේ විදිහට තමයි පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. මේකේ අපි ගත්තොත් අංක 1 2 3 ඒ පිළිවෙලට ගත්තාම අපිට අංක 2 කියලා හඳුන්වන්න පුළුවන් පරාක්‍රම සමුද්‍රය. එතකොට නගරයේ බටහිර පැත්තේ සම්පූර්ණ ආරක්ෂිත පෞරක් විදියට ලබා දීලා තියෙන්නේ මේ බලකොටු නගරයක් විදියට පරාක්‍රම සමුද්‍රය. එකම අංක 1 කියන්නේ පොළොන්නරුවේ ඇතුළු නගරයේ වටා තියෙන ප්‍රාකාරය. ඒකට ඇතුළු නගරයේ ඇතුලේ නිර්මාණ රාශියක් අපිට පරාක්‍රම බහුව මාලිගාව, රාජ්‍ය වෛශ්‍ය භුජංග මණ්ඩපය, කුමාර පොකුණ, ඒකම ලිං කීපයක්, ඒකම තවත් ගොඩනැගිලි රාශියක් මේ ඇතුළු නගරය තුල අපි හඳුනා ගැනීමට අවකාශය තියෙනවා. ඒකට ඇතුළු නගරයේ එක් කොටසකට ගියාම තමයි අපි හඳුනාගන්නේ ඊගාවට විශේෂයෙන්ම මේ දළදා චතුරස්‍රය ඇතුළු ඒ කොටස් අපි හඳුනාගන්නේ ඊගාව කොටසදී එතනදී. ඉතින් ඒ නිසා මේ ඇතුළු නගරයේ කොටස අතිශයින්ම වැදගත් වෙනවා රජුගේ වාස භවනය මෙන්ම එකම ඊට පස්සේ ඇති වෙන විවිධ ආගමික කොටසුත් මේක ඇතුලේ ස්ථාපිත වෙච්ච බවට තොරතුරු හඳුනා ගැනීමට අවකාශ තියෙන නිසා. එතකොට පිටත නගරය අපි ගත්තාම පිටත නගරයට අපි යනකොට ප්‍රධාන වශයෙන්ම දළදා මළුව තියෙනවා, රන්පොත් වෙහෙර තියෙනවා, උද්‍යාන ප්‍රදේශය තියෙනවා, උත්තරාරාමය තියෙනවා. දළදා මළුව ගත්තාම දළදා මළුවේ අපි දකින්නේ බෞද්ධ ආගමික ගොඩනැගිලි තමයි රාශියක්. ඒ අතර අපි දකිනවා 60දාගේ, වටදාගේ, ඒකම ගල්පොත ශිලාලිපිය, සත්මහල් ප්‍රාසාදය, තූපාරාම පිළිමගය
ඒකම අපි දකිනවා තවත් පිළිම ගෙවල් කීපයක ලක්ෂණ සහිත කොටස් ගල්පොත ශිලාලිපිය නිශ්ශංකලතා මණ්ඩපය මේ ආකාරයේ ගොඩනැගිලි රාශියක් අපි මේ දළදා චතුරස්‍රයේ දකිනවා. මේ දළදා මළුව තරමක් උස් කරලා බැඳපු මළුවක්. ඒකට විශේෂ පූජනීයත්වයක් ලබා දීලා තියෙනවා. එතකොට දළදා මළුවට දකුණු පසින් ඊට ආසන්නයේම අපි දකිනවා පස්සේ කාලයේදී වෙන ශිව දේවාලයකුත්. එතකොට මේ වාස්තු විද්‍යා නිර්මාණ ටික ඇතුළු නගරයෙන් පිට වෙන සීමාවෙම මේ ගොඩනගා තිබීම තුළ බෞද්ධ ආගමට සුවිශේෂත්වයක් මේ පිරිස විසින් ලබා දුන්න බවට එහෙම නැත්නම් මේ නාගරික වාස්තු විද්‍යාවේ ලබා දුන්න බවට තමයි අපට පැහැදිලි වෙන්නේ. එතකොට මේ නගරයට ඇතුළු වීම සඳහා දොරටු අපි ගත්තොත් මේ ඇතුළු නගරයට ඇතුළු වීමට ප්‍රධාන දොරටුව තියෙන්නේ උතුරු පැත්තේ. ඊට පස්සේ උතුරු පැත්තෙන් පිට වෙලා ඒ දොරටුව කෙලින්ම ගමන් කරන්නේ මේ දළදා මළුව දිහාවට. ඒ දළදා මළුව දිහාවට අපි යනකොට අපිට පේන කාරණේ තමයි දළදා මළුව පාස් කරලා යනකොටත් දළදා මළුව පැත්තට යනකොටත් මේ දළදා මළුව දිගේ තියෙන වීදිය දිගටම උතුරු දෙසට විහිදෙනවා. ගල් විහාරයේ දෙසට විහිදෙනවා. ඒ ගල් විහාරයේ දෙසට විහිදෙන දෙපස අපි දකිනවා විශේෂයෙන්ම මේ නගරයේ කඩපෙළ. එහෙම නැත්නම් මේ විවිධ භාණ්ඩ අලෙවි කර කඩපෙළ නිර්මාණය කර තිබිච්ච බවට සාධක. ඒක සුවිශේෂී කාරණයක්. ඒක අපි සීගිරිය හෝ අනුරාධපුරේ දකින්නේ නැහැ. මේ තත්ත්වය අපි දකිනවා ඉන්දියාවේ අයිහෝල් වගේ නගරයක. ප්‍රධාන මාර්ගයක් දෙපස ඉතා විධිමත් ආකාරයකට තනපු කඩපෙළක්. ඒක අපි ආයේ හඳුනාගන්නේ මේ විශේෂයෙන්ම මේ පොළොන්නරුවේ මේ කියන පිටත නගරයට ප්‍රවේශ වෙලා යන උතුරු මාර්ගයේ දෙපසටම මේ කඩපෙළ දකිනවා. ඒකම විශේෂයෙන් කියන්න ඕනේ දැන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ගත්තාම අපිට මේක ඇතුලේ තියෙන වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සුවිශේෂයි. දැන් ඇතුළු නගරයේ තියෙන වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අතර පරක්කම් බහුමාලිගය ඒ වගේ ගොඩනැගිලි තියෙනවා. ඊට පස්සේ මේ දළදා චතුරස්‍රය සම්පූර්ණයෙන්ම බෞද්ධ ආගමික ගොඩනැගිලි තමයි ස්ථාපිත වෙලා තියෙන්නේ. මේ තියෙන දළදා චතුරස්‍රය ඔබට පැහැදිලි අංක 11 කියලා කියන්නේ සත්මහල් ප්‍රාසාදය, අංක 10 ගල්පොත ශිලාලිපිය, අංක 2 හැටදාගය, අංක 3 අටදාගය, අංක 4 වටදාගය, එකම අංක 6 තූපාරාම පිළිමගය, අංක 7 නිශ්ශංකලතා මණ්ඩපය සහ තවත් පරිවාර ගොඩනැගිලි රාශියක් මේ දළදා චතුරස්‍රයට ඇතුළත් කරලා නිර්මාණය කරලා තියෙනවා. ඒක සුවිශේෂ කාරණයක්. මේ අතරින් වටිනාකමින් යුක්ත ගොඩනැගිලි කිහිපයක් අපිට තියෙනවා. දත්ත ඉතුරු වෙලා තූපාරාම පිළිමගේ ගෙඩිගේ සම්ප්‍රදායට හදපු පිළිමගයක්. ඒකම 60දාගය සහ 8දාගයත් ඒ ආකාරයේ ප්‍රතිමාගර දෙකක් විදිහට දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන්න තනපු ගෘහ විදියට තමයි සැලකෙන්නේ. ඒකම සත්මහල් ප්‍රාසාදය අපේ රටට ආවේනික නොවන වාස්තු විද්‍යාත්මක සැලැස්මකින් විශේෂයෙන් මේ තායිලන්තයේ එකම කාම්බෝජිය වගේ රටවල් වල අපිට දැක ගන්න හම්බෙන මේ වාස්තු විද්‍යාත්මක නිර්මාණවල පැගෝඩා ආකෘතියේ ගොඩනැගිලි විදියට තමයි මෙතන මේ ගොඩනැගිලි අපිට මූලික වශයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. එතකොට මේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ කාර්යයත් මේ චතුරස්‍රය තමයි තියෙන්නේ. ඒ නිසා තමයි දළදා චතුරස්‍රය කියලත් මේක මූලික වශයෙන් හඳුන්වන්නේ. ඒකම අපි ගත්තොත් අංක 7 බෝධිගරයක් විදිහට අපි හඳුනා ගන්නවා. ඒකම අංක 5 පහත් අපි හඳුනා ගන්නවා එවැනි ආගමික ගොඩනැගිල්ලක් විදිහට. මේ ආකාරයේ ගොඩනැගිලි රාශියක් අපි මේ විශේෂයෙන් මේ දළදා චතුරස්‍රයේ තා විධිමත් ආකාරයෙන් ඉදිකිරීම පොළොන්නරුවේදී දැන් මේ තියෙන පරක්‍රම බහුව මාලිගය මේක ඇතුළු නගරයේ තියෙන්නේ. පරක්‍රම බහුව මාලිගයේ සුවිශේෂත්වය තමයි දැනට අපේ රටේ ඉතුරු වෙලා තියෙන රජමාලිගා අතර අපිට තාමත්ම තරමක් හොඳින් ආරක්ෂා වෙලා තියෙන ගොඩනැගිල්ලක් විදිහට මේක පෙන්වලා දෙන්න පුළුවන්. මේකේ වැදගත්කම තමයි මේ ගොඩනැගිල්ල මහල් ගොඩනැගිල්ලක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දැනට අපිට පේන ආකාරයට මහල් යටි මහල බිම් මහල සහිතව මහල් 3ක් තිබිච්ච බවට මේ දත්ත වලින් හඳුනා ගන්න හැකියාව තියෙනවා. බිම් මහල තියෙනවා.
ඊට පස්සේ ඊගාව මහල සහ එතනින් උඩු මහල තිබිච්ච බවට සාධක දැන් මේ ඉතුරු වෙලා තියෙන තොරතුරුත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. උඩු මහල් නිර්මාණය කිරීමේ සුවිශේෂ ක්‍රියාවලියක් වාස්තු විද්‍යාත්මකව හඳුනාගෙන තිනවා. ඒ තමයි මේ බිත්ති මැදින් දැව කණු යොදලා ඒ දැව කණු හරහා බාල්ක දාලා ඒ බාල්ක මතින් දැව තට්ටුවක් තමයි උඩ මහල් නිර්මාණය කිරීමේදී යොදාගත්ත බවට හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ. එතකොට මේක මහල් 7කට හෝ ඊට වැඩි ගණනකට තිබිච්ච බවට පිළිගැනීමකට ලක් වෙනවා. එකම විශාල කාමර ප්‍රමාණයක් මේකට අයිති වෙලා තිබිලා තියෙනවා. විධිමත් සැලැස්මක් අනුව තාමත්ම ශක්තිමත් ඉදිකර ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතාවයක් සහිත නිර්මාණයක් විදිහට පරාක්‍රම බහුව මාලිගය පෙන්වලා දෙන්න. එකම මේ තියෙන්නේ දලදා චතුරස්‍රයේ තියෙන වටදාගේ පොළොන්නරු රාජධානි සමය වෙන විදිය යම් සංවර්ධනයකට ලක් වෙලා තියෙනවා. අනුරාධපුරයට වඩා සුවිශේෂත්වයක් වෙනවා. හේතුව තමයි අනුරාධපුරයේ වටදාගේ වල ඇතුල් බිත්තියක් අපි හඳුනාගන්නේ නැහැ. නමුත් පොළොන්නරුවේ වටදාගේ අපි දකිනකොට වටදාගේට ඇතුළතින් බිත්තියක් නිර්මාණය කිරීමේ සම්ප්‍රදායක් පොළොන්නරු යුගයේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒකම සඳකඩ පහන්වල කලාත්මක ලක්ෂණ, මුරගල් වල කලාත්මක ලක්ෂණ අනුරාධපුර රාජධානියට වඩා තරමක් වෙනස් ආකාරයෙන් නිර්මාණය වීම අපි හඳුනා ගන්නු ලබනවා. ඒකම පොළොන්නරු ගෘහ නිර්මාණ ශිල්පයේදී ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අනුරාධපුරයේ පාවිච්චි කරපු බදාමේ වන මැටි බදාමේ වෙනුවට හුණු සහ වැලි මිශ්‍ර කරලා සකස් කරගත් හුණු වැලි බදාමේ පාවිච්චි කිරීම සිදු කරලා තියෙනවා. කපරාරු කිරීමටත් හුණු පාවිච්චි කිරීම සිදු කරලා තියෙනවා. ඒකට නිර්මාණාත්මක යොදා ගැනීම වලදී පාෂාණ වලට වඩා බහුල වශයෙන් ගඩොළු පාවිච්චිය පොළොන්නරු රාජධානි සමය තුල වාස්තු විද්‍යාත්මක නිර්මාණ තුලින් අපට හඳුනා ගැනීමට අවකාශ ලැබෙනවා. ඊගාවට අපි ප්‍රවේශ වන්නේ විශේෂයෙන් ආදාහන මළුව එහෙම නැත්නම් ආලාහන පරිවන භූමි භාගයට. ආලාහන පරිවන භූමි භාගයේ අතිශයින් වැදගත් වෙනවා. ආලාහන පරිවන භූමි භාගය කියලා කියන්නේම භික්ෂුන් වහන්සේලා ආදාහනය කරපු මළුවක්. ආදාහනය කරපු සෑ විශාල ප්‍රමාණයක් සහිත මළුවක් නිසා මේ ස්ථානය හඳුන්වන්නේ ආලාහන පරිවන කියන නමිනුත් හඳුන්වනවා. ආලාහන පරිවන භූමි භාගය කියලා හඳුන්වනවා. මේ භූමි භාගයේ සුවිශේෂ දාගැබ් දෙකක් තියෙනවා. රන්කොත් විහෙර සහ කිරි විහෙර. ඒකම බද්ද සීමා ප්‍රාසාදය කියන පෝයගය තියෙනවා. බද්ද සීමා ප්‍රාසාදයේ සුවිශේෂ ගොඩනැගිල්ලක්. බද්ද සීමා ප්‍රාසාදයේ තියෙන විශේෂත්වය තමයි ඒකත් මහල් ගොඩනැගිල්ලක් විදිහට තියෙන භික්ෂුන් වහන්සේලාගේ පෝය කර්ම කරපු තැන. ඒ ස්ථානයේ තුලදීත් අපිට විශේෂයෙන් හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ මේ පොළොන්නරුවේ වාස්තු විද්‍යාවේ සුවිශේෂතා. දැන් අපි පොළොන්නරුවේ වාස්තු විද්‍යාවේ මේ ස්තූප ආකෘති ගත්තත් අනුරාධපුරයට වඩා තරමක් වෙනස් ආකෘතියක් දකිනවා. අපි මේකෙදී ආයක මේ ස්තූපවල දකිනවා. නමුත් මේ ගොඩනැගිල්ල වටා ඊට වඩා කුඩා පිළිමගෙවල් රාශියක් එකතු වෙලා ස්තූපේ වටා වන්දනාමාන කටයුතු පුළුල් වෙච්ච බවට සාධක පොළොන්නරුවේ රන්කොත් විහෙරෙත් කිරි විහෙරෙත් හඳුනා ගැනීමට අවකාශ තියෙනවා. මෙතින් කිරි විහෙර. ඒතර මේ කිරි විහෙරේ අපිට ඉස්සරහින් පේන කුඩා දාගැබ් තමයි මේ ආදාහන ස්තූප විදිහට සලකන්නේ. ඒ නිසා තමයි මේකට ආදාහන මළුව කියලා නම් කරේ. ඒකම මේ කිරි විහෙර ආසන්නයේ අපි හඳුනා ගන්නවා ලංකාතිලක පිළිමගය. ගෙඩිගේ සම්ප්‍රදාය පිළිමගයක්. මේ ලංකාතිලක පිළිමගය ගෙඩිගේ සම්ප්‍රදාය පිළිමගයක් විදිහට නිර්මාණය කිරීමේදී ගර්භගෘහය අන්තරාලය සහ මණ්ඩපය විදිහට. මණ්ඩපය තමයි ඉදිරියෙන්ම තියෙන්නේ. මණ්ඩපයේ කෙරිච්ච ප්‍රධාන කාර්යයක් තමයි හේවිසි වාදනය. ඒකම අන්තරාලයේ තමයි ගොඩාක් වෙලාවට චිත්‍ර ඇඳීම, ඒ චිත්‍ර නිර්මාණය පටන් අරගෙන තියෙන ජාතක කතා ආදී සිතුවා. ඊට පස්සේ ගර්භගෘහයට යනකොට බුදුන් වහන්සේගේ ලෝකෝත්තර භාවය නිරූපණය වෙන විදිහට ඉද ප්‍රස්ථාන සහිතව හිටි පිළිමයක් සහිතව මේක නිර්මාණය කර බවට තමයි සාධක හඳුනාගන්නේ. එතකොට මේ ලංකාතිලක පිළිමගේ පොළොන්නරුවේ තියෙන සුවිශේෂතම පිළිමගයක් විදිහටත් අති විශාල ගෙඩිගේ සම්ප්‍රදාය පිළිමගයක් විදිහටත් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊගාවට අපිට තවත් වැදගත් ස්ථානයක් තමයි පොළොන්නරුවේ භික්ෂුන් වහන්සේලාගේ රෝහල් ඇතුළත්ව නිර්මාණය කරලා තියෙන ඒ භික්ෂු සංඝාවාස ඇතුළත් රෝහල් පරිශ්‍රය. ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම ආශ්‍රිතව අනුරාධපුරයේ පොළොන්නරුවේ පැරණි රෝහල් තිබිච්ච බවට අපිට සාධක තියෙනවා. දැන් අපි අනුරාධපුරයේ ගත්තොත් රුවන්වැලි සෑය ඉදිරිපස පැරණි රෝහලක සාධක තියෙනවා. තුපාරාමයේ දකුණු පසින් රෝහලක සාධක තියෙනවා. මිහින්තලේ රෝහලක සාධක තියෙනවා. ඊට පස්සේ අපි ගත්තාම අපිට තවත් රෝහල් හම්බෙන තැන තමයි මැදිරිගිරිය. ඒකම ඊට පස්සේ අපිට පොළොන්නරුව. මේ අතරින් පොළොන්නරුව සුවිශේෂ වෙනවා.
පොළොන්නරුවේ රෝහලෙන් තමයි කැණීම් වලදී පළමුවට ශල්‍ය උපකරණ හඳුනාගෙන තියෙන්නේ. එතකොට මේ ස්ථානයේ ශල්‍ය කර්ම පවා සිදු කරපු දක්ෂ වෛද්‍යවරු හිටපු තැනක් විදිහට මේ පොළොන්නරුව රෝහල හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මේ රෝහල ස්ථාපනගත කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ මේ ආවාස කුටි ඉදිරි කරලා තියෙන පරිශ්‍රයන්ට යාබද ප්‍රදේශවල විශේෂයෙන් මේ නිවාසිකව ජීවත් වෙන භික්ෂුන්ගේ ඒ කටයුතු සඳහා තමයි මේක කරලා තියෙන්නේ. එතකොට මේ ගෘහ නිර්මාණ ශිල්පය ගත්තාම අර අනුරාධපුරයේ තියෙන පංචාවාස සැලැස්ම අපි පොළොන්නරුවේදී ඍජු ලෙසම හඳුනාගන්නේ නැහැ. නමුත් ඒට ගැළපෙන ඒට සමානතාවයකින් යුක්ත එහි ආభాෂයලත් ගොඩනැගිලි සංඝාවාසය ඉදිකිරීමේ ක්‍රමයක් තමයි මූලික වශයෙන්ම පොළොන්නරුවෙන් අපි හඳුනාගන්නේ. ඒතර පොළොන්නරුවේ අපි ගඩොල් නිර්මාණ ගත්තත් පොළොන්නරුවේ මේ ගෘහ නිර්මාණ ශිල්පයේදී අනුරාධපුරයට වඩා තරමක් විශාල ගඩොල් පාවිච්චි කර භාවය හඳුනා ගන්න හැකියාව අපිට ලැබෙනවා. ඊගවට පොළොන්නරු නගරය අපි ගත්තාම පොළොන්නරු නගරේ දකින්න තියෙන තවත් සුවිශේෂ ස්ථානයක් තමයි උත්තරාරාමය. එහෙම නැත්නම් ගල් විහාරය. මේ ගල් විහාරයේ සුවිශේෂ වන්නේ එක වෙනමම විහාරස්ථානයක් විදිහට සංවර්ධනය තිබූ බවට සාධක හඳුනා ගන්න හැකියාව තියෙන නිසා. ඒ ගල් විහාරයේ අතරින් වැදගත් දේ තමයි මේ පටිමාගරය. හිටි සැතපෙන සහ ඔත් පිළිම සහිතව නිර්මාණය කරලා තියෙන මේ පටිමාගරය ඊටාත්ම අලංකාර ආකාරයට සකස් කරගත් බවට තමයි අපිට සාධක තියෙන්නේ. එකම ගල සහ ගඩොල් පාවිච්චි කරලා මේ පටිමාගරය නිර්මාණය කරලා තිනවා. ඒ සංඝාරාමයට අවශ්‍ය භික්ෂුන් වහන්සේලාගේ නිවාසික කුටි නිර්මාණය කිරීමටත් මේ පටිමාගරය මූලික කරගත් උත්තරාරාමය හැකියාව ලැබිලා තියෙනවා. ඒකම අපිට දකින්න ලැබෙන තවත් නිර්මාණයක් තමයි පර්යන්ත ප්‍රදේශයේ තිවංක පිළිමගය. තිවංක පිළිමගය ගත්තාම ඒක තිරිගේ සම්ප්‍රදාය පිළිමගයක්. ලංකාවේ අගනා කලා නිර්මාණ දැක ගන්න හම් වෙන ස්ථානයක් සිතුවම් සහ කැටයම් විදිහට තිවංක පිළිමගය හඳුන්වන්න පුළුවන්. තිවංක පිළිමගෙන් උතුරු පසින් අපි ගත්තාම තවත් අපිට දකින්න ලැබෙනවා නයිපෙන විහාරය ඇතුළු තවත් විශේෂ ගොඩනැගිලි රාශියක් පොළොන්නරු රාජධානිය තුල නගරය තුල. ඒකම තවත් වැදගත් වෙන කාරණයක් තමයි පොළොන්නරුවේ මේ බෞද්ධ ගොඩනැගිලි අතර ශිව දේවාල 14කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත වෙලා තියෙනවා. ඒතර මේ බෞද්ධ වාස්තු විද්‍යාව ඇතුලේ වෙනත් ආගමික මතවාදයක් දැරීම සඳහා වූ ක්‍රියාමාර්ගයකුත් මේකෙදි මූලික වශයෙන් අපි හඳුනා ගන්නු ලබනවා. ඒකට ඒ ඉදිකර ගෘහ නිර්මාණ ශිල්පය සඳහා දකුණු ඉන්දීය පාණ්ඩ්‍ය සහ පල්ලව ආభాෂය ලැබුණ බවට තමයි විද්වතුන්ගේ මතය වෙන්නේ. ඒ ගෘහ නිර්මාණත් එක්ක ඒ ආభాෂයේ පසු කාලීනව බෞද්ධ ගෘහ නිර්මාණ කටයුතු වලට ඇතුල් වෙච්ච නිසා තමයි ගෙඩිගේ සම්ප්‍රදාය වැනි පටිමාගර ගඩොලින් නිර්මාණය කිරීමට කළුගල් යොදා නොගෙන ගඩොලින් නිර්මාණය කිරීමට පොළොන්නරුවේ ශිල්පීන් කටයුතු කර බවට සාධක හමු වෙන්නේ. එතකොට මෙවැනි ආකාරයේ නාගරික සැලැස්මක් තමයි පොළොන්නරුවේ මූලික වශයෙන් අපිට දක්වන්නේ. ඒකම අපේ තවත් පැරණි නගරයක් ගත්තාම යාපහුව නගරය පොළොන්නරුව රාජධානියේ බිඳ වැටීමෙන් පස්සේ පර්වතයක් ආශ්‍රය කරගෙන ආරම්භ වන බවට තමයි සාධක. යාපහුව ගත්තාම සීගිරිය නාගරික සැලැස්ම තමයි අපිට සිහිපත් වෙන්නේ. නමුත් ඊට වඩා වෙනස් නාගරික සැලැස්මක් විදිහට තමයි යාපහුව නගරය අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ. පර්වතයේ තියෙනවා පර්වතයේ ඉහළ රාජධානිය නිර්මාණය කරලා ඇතුල් නගරය සහ පිට නගරය විදිහට බෙදලා ඒ දෙක වෙන් කරන්න දියාගලක් සහිතව කොටසක් නිර්මාණය කරලා සහ මේ ප්‍රදේශය රාජධානියක් වෙන්න කලින් භික්ෂු සංඝාරාමයක් විදිහට නැත්නම් භික්ෂු ආරාම විදිහට ලෙන්වාසී භික්ෂුන් සීගිරියේ මෙන්ම යාපහුවෙත් සිටි බවට තමයි සාධක හඳුනාගන්නේ. ඉතින් ඈතදී කර පර්යේෂණ වලදී ප්‍රාග් ඉතිහාසයේ ඉඳලම මේ ස්ථානය ජනප්‍රිය වෙච්ච බවට තමයි සාධක හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ. එතකොට අපිට යාපහුව නගරය ගත්තත් යාපහුව නගරය අපි දකින්නේ විශේෂයෙන් බලකොටු නගරයක් විදිහට. ඒකම අපි දඹදෙනිය නගරය ගත්තත් ඒකත් අපි දකින්නේ පර්වතයක් මුල් කරගෙන දඹදෙනියේ නිර්මාණය වෙන තවත් එවැනිම නගරයක් විදිහට. එතකොට මේ ආකාරයේ බලකොටු නගර කිහිපයක්ම ශ්‍රී ලංකාව ආශ්‍රයෙන් නිර්මාණය වෙලා සංවර්ධනය වෙලා ගිය බවට සාධක අපි කුරුණෑගල රාජධානිය තුලිනුත් හඳුනා ගැනීමේ අවකාශයක්. මේ යාපහුවේ ඈතින් දර්ශනයක්. ඊගවට තව අවසන් වශයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහනුවර රාජධානි සමය. ඒ කියන්නේ අනුරාධපුරයෙන් ආරම්භ වෙන නාගරීකරණ
ක්‍රියාවලිය පොළොන්නරුව යාපහුව දඹදෙනිය කුරුණෑගල ඒකම කෝට්ටේ මේ වගේ සංක්‍රමණය වෙලා ගම්පොළ අවසන් වශයෙන් මහනුවරට සංකේන්ද්‍රණය වෙනවා. මහනුවර නගරය අපි අර කතා කරා වගේම මේක මේ කලින් කතා කර බලකොටු නගරයක් විදිහට නෙමෙයි සැලකෙන්නේ. ඒකට මහනුවර නගරයේ වාස්තු විද්‍යාඥයන් අර්ථ දක්වන්නේ කුවේර රාජ සංකල්පයට නිර්මාණය වෙච්ච මේ 17 වෙනි සියවසේ මහනුවර නගරයේ තිබිච්ච ආකාරය පිළිබඳව බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විසින් අඳින ලද සිතුවමක්. චිත්‍රයක්. මේ සිතුවම බැලුවම අපිට පේනවා ඈතින්ම අපිට පේන්නේ මහවැලි ගඟ. ඊට පස්සේ අපි දකිනවා මේ රාජධානියට අයත් වෙන පෞර දැවයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට ඇතුලේ තියෙන මාලිගාව තියෙනවා. ඒකම ඇත්ගාල සහිත රාජධානියක් විදිහට තමයි මහනුවර පැවතිලා තියෙන්නේ. ඒ බව තමයි මේ සිතුවමට නැගීමට මේ ශිල්පියා උත්සාහ කරලා තියෙන 17 වෙනි සියවසේ සුදු ජාතික. ඒකට පස්සේ 1821 වෙනකොට ඩේවිසින් අඳින ලද මහනුවර නගර සැලැස්ම අපිට තියෙනවා. ඒ මහනුවර නගර සැලැස්මේදී අපි දකිනවා බෝගම්බර වැව සහ පස්සේ කාලේ කිරිමුහුද විදිහට හඳුන්වපු නුවර වැව නිර්මාණය වීමේ ක්‍රියාවලිය මේ දෙක වැව් දෙක නිර්මාණය වෙන්නේ කලින් බෝගම්බර වැව ඊට පස්සේ ඒක වහලා තමයි නැවත දළදා මාලිගාව ඉස්සරහා වැව නිර්මාණය කරන්නේ. ඊට පස්සේ මේ මාලිගාවට ඇතුළු ඒ ගොඩනැගිලි වලට අදාළ සැලැස්ම වැවට ඉදිරියෙන් නිර්මාණය වෙනවා. පසු කාලීනව බ්‍රිතාන්‍යයන් විසින් අර විධිමත් ආකාරයට වීදි තනලා සකස් කර නගරය තමයි මේ මැප් එකේ මූලික වශයෙන් ඩේවි විසින් පෙන්වලා. ඒතර මහනුවර නගරය මම ඔබට කිව්වා කුවේරාජ සංකල්පයට තනපු නගරයක් කියලා. මේ නගරයේ දැන් බෝගම්බර වැවේ තමයි මද්දුම බණ්ඩාර ඇතුළු ඒ කණ්ඩායම ගිල්වලා රජ්ජුරුව මරලා දාන්නේ. එතකොට ඒ රජුරුවන්ගේ බිසව එතකොට ඒ කම්පනයත් එක්ක ජනතාවගේ කැළඹීම් එක්ක ඒ වැව සම්පූර්ණ බෝගම්බර අද බන්ධනාගාරයේ තියෙන කොටසේ ගොඩ කරලා දාලා නැවත වැවක් තනනවා මේ දළදා මාලිගාව එහෙම නැත්නම් රජ මාලිගාව ආසන්නයේ. එතකොට මේ සංකල්පය තුලදී රජුරුව අදහස් කරලා තියෙනවා කියලා තමයි මේ ආශ්‍රිත පර්යේෂකයෝ පෙන්ලා දෙන්නේ මේ කුවේර රාජ සංකල්පයට මේක නිර්මාණය කරන්න ඇති කියලා. ඒකේ හේතුව තමයි මේ වැව මහමූද විදියටත් වැව වටා තියෙන රැල්ල කිරිමුහුද විදියටත් රැල්ල මගින් වැව සහ ඒ දිය රැල්ල මගින් කිරිමුහුද නිරූපණය වෙන ලෙසත් ඒකම ඊට පස්සේ අපි දකින්නේ මාලිගාවට ප්‍රවේශයට කලින් දකින්න අපි වලාකුළු බැම්ම. ඒතර වලාකුළු බැම්මට උඩින් තමයි මාලිගාව තියෙන්නේ. ඒකට ඒක කුවේර මාලිගාව විදියටත් උඩවත්ත කැලේ වගින් මේඝය නිරූපණය වෙන විදියට මේ කුවේරයාගේ මාලිගාවේ ආකෘතිය සහිතව රජමාලිගාව නිර්මාණය කරලා පසු කාලීනව දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා මේ දළදා මාලිගාව ඇතුළු ඒ පරිශ්‍රයන් නිර්මාණය කරා කියලා තමයි මූලික වශයෙන් මේකට අදහසක් එන්නේ. ඒ නිසා කුවේර රාජ සංකල්පය සහිත නගරයක් විදිහට මහනුවර නගරය අපට හඳුන්වන්න පුළුවන්. ඒතර පැරණි නගරයේ අපි සැලැස්ම ගත්තාම රජමාලිගාව තියෙනවා. ඒකම අපි දකින්න ඊට පස්සේ දළදා මාලිගාව ඒකම මේ රජමාලිගාව සහ දළදා මාලිගාවට ඉදිරිපසින් අපි දකින්න සතර දේවාල. ඒකට මේ දේවාල සංකල්පය මේ අවස්ථාව වෙනකොට මහනුවර රාජධානියටත් සංකේන්ද්‍රණය වෙලා තියෙනවා. ඒ අතර බෞද්ධ විහාරයක නටබුණොත් මේ දේවාල පරිශ්‍රයේ තිබිලා සොයා ගැනීමට ලක් කරලා තියෙනවා. එකම මගුල් මඩුව රජුරෝ තීන්දුව තීරණ ගත්ත රාජසභා මණ්ඩපය වෙන්න පුළුවන්. එතන මගුල් මඩුව නිර්මාණය වෙලා තිනවා. අද අපි දකින්නේ ඉංග්‍රීසීන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර මගුල් මඩුව. නමුත් රජමාලිගයේ අපි කොටසයි දකින්නේ මාලිගයේ ඉස්සරහින් දියාගලක් තියෙනවා මාලිගාව ආරක්ෂා කිරීම. එහෙම නැත්නම් ඒකේ ආරක්ෂාව සඳහා තැනු. ඒතර මේ ආකාරයේ සැලැස්මක් තමයි මූලික වශයෙන් මහනුවර නගරය තුලත් අපි දකින්නේ. ඒතර ලංකාවේ නාගරීකරණ ස්ථාන පිළිබඳව අපි සාකච්ඡා කිරීමේදී අනුරාධපුරයේ පොළොන්නරුව සීගිරිය මේ ආකාරයෙන් මහනුවර දක්වා වූ රාජධානි ව්‍යාප්ත වෙමින් එහෙම නැත්නම් නාගරික ස්ථාන ඇති වෙමින් තා දිගු කාලයක් ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ පමණ සිට ආරම්භන මේ නාගරික මධ්‍යස්ථාන 18 වෙනි සියවස අවසානයේ දක්වාම ඒවට අනන්‍ය වූ වාස්තු විද්‍යා සැලසුම් සහිතව ගොඩනැගෙනවා කියලා අපිට පෙන්ලා දෙන්න පුළුවන්.
ඒකට මේකේ පැහැදිලි වෙන කාරණේ තමයි පැහැදිලි කරගත යුතු කාරණේ තමයි අනුරාධපුරයේදී ආරම්භ වෙන නාගරික ක්‍රියාවලියේදී ඒ නගර නිර්මාණ කටයුතු වලදී ඇතිවන සැලැස්මේ පාවිච්චි කරලා තියෙන ගොඩනැගිලි ද්‍රව්‍ය පොළොන්නරු යුගයේ වෙනකොට වෙනස් වෙනවා. මහනුවර යුගයේ වෙනකොට ඊටත් වඩා වෙනසකට භාජනය වෙනවා. අපි පොළොන්නරු යුගයේ ඒ ගොඩනැගිලි ද්‍රව්‍ය ඒ ආශ්‍රිතවම සම්බන්ධව අපි දකිනවා යාපහුවෙන් දඹදෙණියෙන් කුරුණෑගලින් වගේ තැන්වලින්. නමුත් මහනුවරට වෙනකොට ඒ සම්ප්‍රදාය බිඳලා වෙනම සම්ප්‍රදායක් බවට පත් වෙනවා. ඒකට මහනුවරදී ටැම්පිට ආශ්‍රිත ගොඩනැගිලිත් එක්කම කටුමැටි වාරිච්චි සම්ප්‍රදායක් හේතුකාකාර වහලත් ඒ දේශගුණයට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය වෙලා තියෙනවා. ඒකම අපි මේ ගෘහ නිර්මාණ සම්ප්‍රදාය අපි දැක්කහම අනුරාධපුරයේ අපි ගත්තාම අනුරාධපුරයේ ගොඩනැගිලි වල අපි දකිනවා බොහොමයක දොරටු මණ්ඩප කැටයම විදියට සඳකඩ පහන මුරගල සහ කොරවක් ගල. ඒතර මේ සඳකඩ පහන මුරගල සහ කොරවක් ගල ගත්තාම ඒකේ ආරම්භයේ සිට විකාශනයක් වෙච්ච බවට චන්ද්‍රා වික්‍රම ගමගේ වගේ විද්වතුන් පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා ඔබට මේ සඳකඩ පහන මුරගල කොරවක් ගල කියන දොරටු මණ්ඩප කැටයමේ විකාශනයේ සඳ චන්ද්‍රා වික්‍රම ගමගේ ලියලා තියෙන සිංහල දොරටු කියන පොත දොරටු මණ්ඩප කියන පොත කියවීම තුලින් ඒක කොහොමද සඳකඩ පහන නිර්මාණය වුනේ පාටිකයක් විදියට එහෙම නැත්නම් පාපිස්නයක් විදියට නිර්මාණය වෙලා කැටයම්මංග පරිපූර්ණතාවයට පත් වෙලා ඒ සඳකඩ පහන මගින් අර්ථයක් දක්වන නිර්මාණයක් බවට පත් වෙන ආකාරයට ඒක නිර්මාණය කර බව සෙන්ඩත් පන්නවිතාන විනී විතරණ ඇතුළු විද්වතුන් රාශියක් විසින් පෙන්වලා දීලා තියෙනවා. මුරගලත් ඒ ආකාරයෙන්ම කුණ්‍යක් විදියට ආරම්භ වෙන මුරගල අලංකාර නිර්මාණයක් බවට ඊපස්සේ පත් වෙලා මේ තිබුණු බවට තමයි සාධක අපිට හඳුනා ගන්න හම්බෙන්නේ. කොරවක් ගලත් ඒ ආකාරයෙන් විකාශනය වෙලා තියෙනවා. නිසා මේ ගොඩනැගිලි ආශ්‍රිතව තියෙන කොරවක් ගල්, සඳකඩ පහන්, මුරගල් සහ බොරදම් පිළිබඳ කොටසත් මේ වාස්තු විද්‍යාත්මක නිර්මාණවලට අදාළවම ඔබ විසින් අධ්‍යයනය කර යුතු කාර්යයක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ඔබ සැලකිල්ලක් දක්වලා ඒ ආශ්‍රිත තොරතුරු පිළිබඳ අවධානය යොමු කරලා මේ ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතර දැක ගන්න හැකි මේ අලංකරණ අංග එක්කම කැටයම් කුළුණු ඒ වගේ තියෙන අලංකරණ අංග පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේ මා විසින් ඔබට